නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉස්වැටිය කෝවාන තෝරයා යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා ශ්‍රියානි තිලකරත්න මෙනවී ඇතුළු පින්වත් පිරිස එක රාශී වෙලා ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙනවා. පින්වත්නි, 2019 සැප්තැම්බර් මාස 15 වන දින මිය පරලෝකීය ඉස්වැටිය කෝවාන තෝරයා යන ලිපිනේ විසූ ආදරණීය ප්‍රේමාවති පින්බර මෑණියන්ට පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. අද දවසේ පින්වත්නි ඔබට බුදුරජාණන් වහන්සේගේ ඒ උදාර අවබෝධය ශ්‍රවණය කරමින් ශ්‍රද්ධාලාභේ දියුණු කරගන්න තමයි අපි මේ ධර්ම දේශනා මාලාව දිගින් දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. කුමද අපිට මේ දෙව් මිනිස් ලෝකයාට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමයි ධර්මයේ කියන එක. පින් තියන අයගේ හිත්වල ශ්‍රද්ධාව උපදිනවා පින්වත්නි. ඒතර ශ්‍රද්ධාලාභයට ආසන්නම කාරණේ තමයි සද්ධර්ම ශ්‍රවණය කියන කාරණේ. ඒතර අවිජ්ජා සූත්‍රයේ බුදුරජාණන් දේශනා කළා කල්යාණ මිත්‍රය ඇසුර තික සද්ධර්ම ශ්‍රවණය වෙනවා. සද්ධර්ම ශ්‍රවණයත් එක්ක ශ්‍රද්ධාලාභ හිතේ ජනිත වෙනවා. හිතේ ශ්‍රද්ධාලාභේ යම් කෙනෙක් ජනිත වුණොත්, දියුණු වුණොත්, අන්‍යයාගේ හිත ඇතුලේ යෝනිසෝ මනසිකාරයේ ටික ටික ජනිත වෙන්න පටන් ගන්නවා. එතකොට යෝනිසෝ මනසිකාරයේ හිත ඇතුලේ උපදින්න පටන් ගත්ත කියලා කියන්නේ පින්වත්නි, මේ විද්‍යා විමුක්ති කෙලෙස් දුරු කිරීම පිණිස ඕනම කාරණේ තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරය දියුණු වෙනකොට ඉන්ද්‍රිය দমনය, කාය වචී මනෝ සුචරිතය, ඒකත් එක්ක කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, ඒකත් එක්ක සප්ත බොජ්ජංග, මේ සියල්ල දියුණු කුසියලු කුසල් දහම් වලට පෙරටුගාමී වෙලා තියෙනවා. එතකොට කුමක්ද? ශ්‍රද්ධාව කියන කාරණේ. සියලු කුසල් දහම් වලට පෙරට වෙනවා. එතකොට මේ සියලු කුසල් දහම් උපද්දල දෙන්නේ පින්වත්නි තමන්ගේ හිතේ ජනිත වෙන ශ්‍රද්ධාව විසින්. ඒතර මේ ශ්‍රද්ධාලාභී ජනිත වෙන්නේ කුමක් තුළින්ද? සද්ධර්ම ශ්‍රවණය තුළින්. හරි ආශ්චර්යයි. එහෙනම් මේ ධර්ම දාණය දෙන පිරිස පින්වත්නි මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ සියලු කුසල් උපද්දන ශ්‍රද්ධාලාභී ජනිත කරලා දෙන ධර්ම දානමේ පින්කමයි මේ තමන්ගේ ජීවිතය රැස් කරගන්නේ. එහෙනම් තමන් සසරට වැටෙනකොට තමන්ගේ හිත් තුළ සියලු කුසල් උපද්දලා දෙන, තමන් ආරක්ෂා කරන ශ්‍රද්ධාව ජනිත කරවලා දෙන උතුම් සදහම් නිදානය පරම සත්‍යය ඔබට ඔබේ ජීවිතයට එකතු කරන්න පින්වත්නි මේ තමන් රැස් කරන පින විසින්. තමන් දෙව් මිනිස් ලෝකයාට කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයක් දුන්නා නම් ඒ හේතු කරගෙන නම් දෙව් මිනිස් ලෝකයාගේ හිතේ ශ්‍රද්ධාව ජනිත වෙන්නේ. ඒ ශ්‍රද්ධාව නම් දෙව් මිනිස් ලෝකයාගේ හිතේ සියලු කුසල් උපද්දන්නේ. එහෙනම් ඒ ඔබ උපකාරය ඔබ දෙව් මිනිස් ලෝකයට කළා. එහෙනම් ඔබට මොකද වෙන්නේ සසරට යනකොට? ඔබට ඔබේ හිතේ ශ්‍රද්ධාලාභී උපද්දලා දෙන, සියලු කුසල් උපද්දලා දෙන උදාර පණිවිඩය තමන්ගේ දෙසවන් වලට මේ රැස් කරන පිණින්
තමන්ගේ ජීවිතයට එකතු කරලා දෙනවා. ආශ්චර්යයක් පින්වත්නි. ඒ නිසා මේ ධර්ම දානමේ පින්කම ඒ වගේ උදාාර පිනක්. ඉතින් අද දවසෙත් මම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සබ්බත්ගාමිනීන් පටිපදං යථා භූතං පජානාති. සියලු ප්‍රතිපදාවන් ඒ දේට ගෙනියන ඒ දේට පමුණුවන ඒ සත්වයාගේ ජීවිතයේ ඒ ස්වභාවයන්ට ඇදලා දාන ඒ සත්වයා ඇති කරගන්න ප්‍රතිපදාවන් සියලු ප්‍රතිපදාවන් පිළිබඳ බුදුරජාණන් වහන්සේට තථාගත බලයක් විදිහට අවබෝධයක් පිහිටලා තියෙනවා. ඒතර මේ අවබෝධය ගැන අපි විස්තර වෙන ඊයේ කොටසක් අපි ඉගෙන ගත්තේ දේශනාවේ කුමද්දී මේ මරණය ඉදිරියේදී දැන් බලන්න මේ යුගයේ ගත්තොත් මේ කොරෝනා ඉදිරියේදී දැන් මිනිස්සු ලෙඩ වෙලා අසරණ වෙලා මේක්තෙන් වැටිලා ඉන්නේ දැන්. ඉතින් මේ කොරෝනා ඉදිරියේදී ඉතින් මේ පිරිස බය වෙන්නේ නැතුව තැති ගන්න නැතුව ඉන්න නම් දැන් ඔබට කල්පනා කරලා දැන් මේ වෙලාවේ හොඳට තේරුම් ගන්න පුළුවන් මේ සිටුේෂන් එක ගැන. ඔබේ හිතේ මේ වෙලාවේදී බය තැති ගැනීම ඇති වෙලා නම් ඊයේ විස්තර කරලා දේශනාවට අනුව තමයි ඔබේ ජීවිතය ඔබ වැඩපිළිවෙල හදාගෙන තියෙන්නේ. යම් කෙනෙක්ගේ ඉදිරි ජීවිතේ මේ වෙලාවේ කිසි බයක් නැත්තම් තැති ගැනීමක් නැත්තම් සමහර අය කොරෝනා වෛරසය හැදෙලා ඉඳිද්දී මාත් එක්ක සමහර අය කතා කරලා තියෙනවා විවිධ අසනීප මේ වෙලාවේ හැදිලා ගෙවල් වල කොටු වෙලා මට කියනවා හරි පුදුමයි කිසිම දුකක් කිසිම පීඩාවක් කිසිම බයක් ඇති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ ධර්මීය ආශ්චර්යමයි මේ තියෙන්නේ කියලා. මේ සුදුවත් හඳින ගිහියයි කියන කතා. හරි පුදුමයි ඒක. ඒතර සුදුවත් හඳින ගිහියයිට පවා එවන් තමන්ගේ ජීවිතේට බය නැති තැති ගැනීම නැති ඉරණමකින් දවස ගත කරන්න භාග්‍ය උදා වුණේ තම තමන් පුරුදු කරගත්තු උදාාර ධර්මීක ආශ්චර්යයක්. උදාාර ධර්මීක ආශ්චර්යයක් පින්වත්නි. ඒ නිසා මේ ධර්මයටම සත්කාර කරන්න. ඒතරී ධර්මයෙන් ප්‍රගුණ කරගන්න නම් මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ නිසක බව ඇති වෙන්න ඕන. අර එක්කිනා කියන දේවයි මේ එක්කිනා කියන දේවයි අර කිනාගේ අවබෝධයයි මේ කිනාගේ අවබෝධයයි මේ කිනාගේ පුද්ගලික මතයයි අර පොතේ තියෙන එකයි මේ පොතේ තියෙන එකේ හිත හිතා හිටියොත් පින්වත්නි අපිට කිසි දෙයක් පිළිබඳ ශ්‍රද්ධාව උපදව ගන්න බෑ. අන්තිමට කිසි දෙයක් අපි ප්‍රගුණ කරගන්නේ නැහැ පින්වත්නි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ අපි. ඒ නිසා අපේ ජීවිතයේ හැමතිස්සෙම යම් ප්‍රතිපදාවක් තුලට ගන්න නම් තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ප්‍රතිපදාවක් තුලට ගන්න නම් ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දහමක් ගැන ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන දහම දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ ගැන තමන්ට හොඳ ශ්‍රද්ධාලාභයක් ජනිත වෙන්න ඕන. ඉතින් අද දවසෙත් පින්වත්නි ඔබට මේ උතුම් ප්‍රතිපදාවක් තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ප්‍රතිපදාවක් තමයි කියලා දෙන්නේ. කුමද්දී අර බ්‍රාහ්මණය ඇහුවා මේ මරණාසන්න මොහොතේදී මරණයේ ඉදිරියේදී බිය වෙන්නේ නැති, තැති ගන්න නැති ස්වභාවයට පත් වෙන්නේ මොන වගේ අයද කියලා. බුදුරජාණන් දේශනා කළා යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානය තුල කාමයන් පිළිබඳ පිපාසයක් නැහැ. ඒතර යාගේ හිත ඇතුලේ මේ ගෙවල් දොරවල් ගැනම මුලා වෙලා ඉන්නේ නැහැ. යාන වාහන ගැන හිත හිතා මිල මුදල් ගැන හිත හිතා පැය 24 ගත කරන්නේ නැහැ. එහෙමයි එදත් හිටියා අදත් ඉන්නව සමහර අය වගේ අය. ඒතර ජීවිතේ කරගෙන නැහැ ඒවා. ඒතර මේ ආරි ශ්‍රාවකයෝ ශ්‍රද්ධාවට ආපු අය හොඳට අවබෝධයක් තියෙනවා මේ ගයක් හදනගන්නේ මේ ජීවිතේ මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් මේ පොඩි පොඩි කරදර ටිකෙන් මෙන් වෙලා ඉන්න විතරයි. මේකෙන් මට පරිපූර්ණ රැකවරණයක් ලැබෙන්නේ නැහැ කියන හොඳ අවබෝධයක් තියෙනවා. ඊම අවබෝධයක් තියෙන කෙනාට පින්වත්නි, ගෙවල් දොරවල් නිසා හූල්ල ඊර්ෂ්‍යාකම් කර එහෙම ඉන්නේ නැහැ පින්වත්නි. තමන්ට ධාර්මිකව යම් මුදලක් තියෙනවා නම් ඒ මුදලට අනුව තමන් ඒ කටයුත්ත කරගෙන හිතේ නිදහසේ සැනසෙල්ලේ දවස ගත කරනවා. ඒ තියෙන සැනසෙල්ල පින්වත්නි මුසපත් වෙනච්ච කෙනාට තේරුම් ගන්න බෑ ඒක. මේ යථාර්ථයේ තේරුම් අරගෙන හිතේ හදාගන්න සැනසෙල්ල මේ ලෝකයාට නිකන් ඒක අద్භූත කරන කාරණාවක් පින්වත්නි. හරි පුදුමයි ඒක.
ඒ නිසා මේ හිතේ සැනසෙල්ල කියන එක හොඳට තේරුම් ගන්න ඕන අපි යථාර්ථය සිහි කළා හිතේ සැනසෙල්ල හදා ගන්නවා. එන කාමේන්ද්‍රිය මුසපත් වෙලා පැය 24ම ඒව දේවල් කල්පනා කර කර ඉන්න ලෝකේ තමන් එහෙම කෙනෙක් නොවෙන්න නම් තමන් කල්පනා කරලා බලන්න ඕන මං සංසාරේ මිතුවක් කල මේ මහ පොළොව උඩ ගෙවල් හැදුවා. ඒ සෑම ගියක්ම මං දාලා ආවා. එන මේ ජීවිතය හදන ගීත් මං දාලා යනවා. ඒ වෙනුවෙන් මගේ ජීවිතේ මං සම්පූර්ණ කැප කරන්නේ කියලා හිත හදා ගන්න ඕන. මන් යම් විදියක ධාර්මිකව උපයද්දි මට ධාර්මිකව යම් දෙයක් උපයා ගන්න පුළුවන් නම් ඒකින් මම යම් ගයක් හදාගෙන වාසය කරනවා කියන තැන ඉන්නවා කිව්වත්. ඒකට එයාට හිතේ නිදහසේ ඉන්න පුළුවන්. සමහර තරුණ දරුවෝ අපිත් එක්ක කියනවා අනේ ස්වාමීන් වහන්සේ දැන් අර ලෝන් එකක් තියෙනවා මේ ලෝන් එකක් තියෙනවා ලෝන් බර විතරයි කියන හිතේ හැමතිස්සෙම වැඩ කරන්නේ. එච්චර පීඩාකාරී ජීවිතයකට තරුණයිටපත් වෙන්න හේතුනේ. ඒතර බලන්න එච්චර සමහරලාට ගේ තියෙනවා හිතට සතුටක් නැහැ. ඒ ණය බර. සැපයක් නැහැ. විශේෂයෙන් දැන් මේ වගේ අවස්ථාවක බය වෙලා සලිත වෙලා ඉන්නේ. තමන් කරන බිස්නස් කඩාකප්පල් වෙලා. සමහර තමන්ගේ රැකියාව අහිමි වෙන්න ඔන්න මෙන්න. තමන්ට මිල මුදල් නැහැ. ඒතර දැන් මේ කොහොමද ගෙවල් හදන්න ගත්ත ලෝන් ගෙවන්නේ? වාහනේ ගන්න ගත්ත ලෝන් ගෙවන්නේ කොහොමද? ගෙදරට බඩු මුට්ටු ගන්න ගත්ත ලෝන් වලට ගෙවන්නේ කොහොමද? හැමතිස්සෙම පිච්චි ඉන්නේ. සමහර අය ඉන්නවා ජීවිතේ තේරුම් අරගෙන ධාර්මිකව ලැබෙන සල්ලි වලින් තමන් ප්ලෑන් කරගන්නවා. ඒ කෙනා හිතේ සැනසෙල්ල ඉන්නවා. සමහර අය කතා කරද්දී පුදුම සැහැල්ලුවෙන් ඉන්න මේ අවස්ථාවේ පවා. ස්වාමීන් වහන්සේ මට බරක් නැහැ. මම ණය නැහැ. මං හරි සැනසෙල්ල කෙනෙක් ඉන්නේ. ඒත් එහෙම සැනසෙල්ලදායක ජීවිතයක් ගත කරන් තියෙනවා නම් කොච්චර හොඳ පින්වත්නි කෙනෙකුට. ගහක් යටට ගිය සැනසෙල්ලේ. ඇඳට ගිය සැනසෙල්ලේ. පාරේ ගිය සැනසෙල්ලේ. වගාවට ගිය සැනසෙල්ලේ. කිසි බයක් ඇති ගැනීමක් නැහැ. එයා හොඳ අපේක්ෂාවක් ඇති කරගෙන ඉන්නේ. මං ධාර්මිකව උපයලා මට කරගන්න පුළුවන් විදියට මං ධාර්මිකව කරගන්නවා කියලා අදහසක් ඇති කරගෙන අර බාහිර ලෝකයේ අය කර දෙන දේවල් දිහා බැලලා ඒ මුල් කරගෙන හිත කුලප්පු වෙන්න දෙන්නේ නැහැ. අද තරුණ සමාජය ගත්තොත් ඉතින් වැඩිපුර එහෙමනේ. ආන්ගාරය ගෙවල් හදලා මාත් ගියක් හදා ගන්න ඕන. ආන්ගාරය වාහනයක් කරගෙන මාත් වාහනයක් ගන්න ඕන. ආන්ගාරගුල අර විදිහට කනවා මේ විදිහට ගමන් බිමන් යනවා මාත් එහෙම කරන්න ඕන. අන්න හිත පිස්සු වට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේක වේගෙන් කරගන්නත් ඕනේ කෙනාට. ඊළඟ පිස්සු වැටීම තියෙන පටන් ගන්න එතනින් තමයි පින්වත්නි. ධාර්මිකව හම්බ වෙන දේ හිතේ සැනසෙල්ල gedara ඇත් එක සතුටක් නෑ එතකොට ඒ අයට. දැන් බලන්න ලෝන් ගත්තට පස්සේ එකිනෙකිනා ප්‍රියසින් බැලීමක් නෑ. කොයි වෙලාවෙ කේන්තියෙන් ඉන්නේ. නුරුස්සන ගතියෙන් ඉන්නේ. සමහරලාට ස්වාමි පුරුෂයන් රෑ වෙලා දවල් එක සමහරට බුදියනවා. ඊට බිරිඳගේ ලෝකවල දරුවන්ගේ ලෝකවල හැම කෙනාම ඉන්න වෛරී ප්‍රතිපදාවක් තුළ. ඇයි මේ දාලා යන දේවල් මුසපත් වෙලා. අන්න බුදුරජාණන් දේශනා කළ මේ කාමයේ ගැන පිපාසෙ දුරු වෙලා නම් තියෙන්නේ. ආසාවල් දුරු වෙලා නම් තියෙන්නේ. තෘෂ්ණාව දුරු වෙලා නම් තියෙන්නේ. දැන් ගිහි ගෙදර වසන කෙනෙක් නම් ඒ වගේ හොඳට කල්පනා කරන්න ඕන. සාමාන්‍ය හිත එතෙන්ට යනවා කියන එක සාමාන්‍ය දෙයක් පින්වත්නි. තමන් ඇසුරු කරන ලෝකෙත් එක්ක තමන්ගේ හිත යනවා කියන එක සාමාන්‍ය දෙයක්. තමන් බලන්න ඕන මට මෙතෙන්ට හදිසියෙ එන්න පුළුවන්ද බැරිද? තමන් බලන්න තමන් ධාර්මික උපයද්දි තමන්ට මාසෙකට කීයක් ඉතුරු කරන්න පුළුවන්ද? ඒතර මේ ඉතුරු කරන දේ ආහාර පාන වලට ගියාට පස්සේ ඊට පස්සේ ඉතුරු කරන දේ තමන් අසනීපයකට ගන්න වෙන් කළාට පස්සේ හදිසි කටයුත්තකට ගන්න කර වෙන් වලාට පස්සේ කොච්චර තමන්ට ප්‍රමාණයක් ඉතුරු වෙනවද? එහෙනම් මේ ඉතුරු වෙන ප්‍රමාණයෙන් තමන් එතකොට තමන්ගේ කටයුතු කරගන්න තමන් ප්ලෑන් කරගත්තා නම් තමන්ට බයක් නෑ පින්වත්නි. එහෙමයි නුවණ තියෙන ආර්ය ශ්‍රාවකයෝ මේ ජීවිතය සුවපත් කරගෙන වාසය කරන්නේ. බැරි බර කරගහ ගන්න නෑ පින්වත්නි. ඒ නිසා බැරි බර කරගහ ගන්න පිරිසක් බවට පත් වෙන්න එපා. සැහැල්ලුවෙන් දවස ගත කරන්න. සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න මහන්සි ගන්න. බුදුරජාණන් දේශනා කළ 10 මේ පින්වත් ගෘහපතිය මේ විදියට
ඉන්න කෙනාට දරුණු රෝගයක් ඇවිල්ලා වුණ එකපාරට එක්තැන් වෙනවා. දරුණු රෝගයක් ඇවිල්ලා එක්තැන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයාට හිතෙන්නේ නැහැ කියන අනේ ප්‍රිය වූ කාමයේ මාව අත්හැර දැම්ම නේද? මමද ප්‍රිය වූ කාමයේ අත්හැරීමේ කියලා ඔහුට හිතෙන්නේ නැහැ කියන. මොකද බලාපොරොත්තු හදා හිටපු කෙනෙක් නෙමෙයි පින්වත්නි. බලාපොරොත්තු කියන ඒවා අත්හැර හිටපු කෙනෙක්. සිහින කියන ඒවා අත්හැරමින් වාසය කරපු කෙනෙක්. ඒ වගේම අඬන්නේ නැහැ කියන. එයාගේ හිත ෂෝක් කරන්නේ නැහැ කියන. දැවීම් පිච්චීම් මුකුත් නැහැ එයාගේ හිතේ. සුවපත් වෙලා තියෙනවා. එහෙම තරුණය අද ඉන්නවා හරි පුදුමයි. එහෙම මධ්‍යම වයසේ වැඩිහිටිය අය අද ඉන්නවා හරි පුදුමයි. මේ වගේ සංකීර්ණ සමාජයක් තුලත් එහෙම ජීවිත ගත කරන කට්ටිය ඉන්නවා පින්වත්නි. ඒකෙන් අදහස් වෙන්නේ කම්මැලිකම. සමහර පිරිසක් ඉන්නවා කම්මැලිකමට අනිත් අයටත් නිඳා කර කර ඕවඩන්නේ අනිත් එක කියන පිරිසක් ඉන්නවා. මම මේ කතා කරන්නේ ඒ කට්ටිය ගැන නෙමෙයි. ඒ කට්ටිය ලෞකික ලෝකෝත්තර කිසතුරක් නෑ අයිට. මේ කියන්නේ කම්මැලිකම නෙමෙයි. කම්මැලිකම නිසාත් ඔහේ අතහැරලා දාලා නිවට බවින් වාසය කරන පිරිසක් ඉන්නවා. මේ කියන්නේ ඒ ගැන නෙමෙයි පින්වත්. එයා ධාර්මිකව වෙහෙස මහන්සිලා හම්බ කරනවා. හැබැයි හම්බ කරන ධනෙ එයා හොඳට බෙදලා බලනවා තමන්ට කටයුතු කරගන්න පුළුවන්කම තියෙන මොන ක්‍රමයකටද කියලා. ඒ ප්‍රමාණයට තමයි එයා බර කරගහන්නේ යාගේ. ගේ හදන්න ප්ලෑන් කරගන්නේ. වාහනයක් ගන්න ප්ලෑන් කරගන්නේ. එතකොට එයාට අද කරදරයක් වුණත් ගැටලු එයාට හිතට පීඩාවක් නැහැ. මොකද ගෙදර ඉන්න අයට බරක් දීලා නැහැ. දැන් බලන්න අනවශ්‍ය විදිහ අපි ලෝන් බර අරගෙන නම් තියෙන්නේ. එයාට පොඩි ප්‍රශ්නයක් වෙනකොට එයා ගිනි ගන්නවනේ. විවේකයක් ගන්න එයාට හිත නැමින්නේ නැහැ නේ. ඇයි මේ බර දරුවන්ට එයිද? මගේ බිරිඳට එයිද? මගේ දෙමව්පියන්ට එයිද? මේ ණය වෙනුවෙන් සමහරට මේ තමන්ට උදව් කරපු අයට මේ බර වැටෙයිද? ප්‍රශ්න ගොඩක පින්වත් නේද? ධාර්මිකව උපයද්දී ලැබෙන දේෙන් තමන් අදාළ ධාර්මිකව බෙදලා හදලා තමන් වියදම් කරගෙන කටයුතු කරන්න පුරුදු වෙනවා පින්වත්නි. ඒක තමයි තමන්ගේ පෙර සසරත් එක්ක සම්බන්ධ තමන් රැස් කරගත්තු කර්මයක් එක්ක සම්බන්ධ ජීවිතය ගෙනියන්න තියෙන ක්‍රමය. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ තවද බ්‍රාහ්මණය මෙහිලා ඇතමික් තමන්ගේ ශරීරය ගැන රාග දුරු කළේ වේ කියනවා. ඒතර කාමයේ ගැන තියෙන රාග දුරු කරන්න අපි හැමතිස්සෙම කොහොමද කරන්න ඕනද? එතකොට යෝනිසෝ මනසිකාරය එදෙදී ඉන්න ඕන. සල්ලි තියෙන කෙනෙක් වේවා, සල්ලි නැති කෙනෙක් වේවා, හොඳට ගෙවල් දොරවල් හදාගත්තු කෙනෙක් වේවා, හදන්න මහන්සි ගන්න කෙනෙක් වේවා, ඒ වගේ හදන්න බලාපොරොත්තු තියෙන කෙනෙක් වේවා, හැමතිස්සෙම හිතන්නේ කොහොමද? මේවා මේ ජීවිතේ සුවපත් කරගෙන පහසුවෙන් ඉන්න විතරයි. මගේ දෙමව්පියන්ගේ දරුවන්ගේ යුතුයකමක් විදිහට මම විතරයි මේව කරන්නේ. සසරෙත් මම මේව කළා. ඒ සියල්ල අතහැරලා ඉන්න සිද්ධ වුණා. මේ සියල්ල ඒ අයුරින්ම මට අතහැරලා යන්න වෙනවා. ඒ නිසා මං අනවශ්‍ය විදියට මේ දේවල් මගේ හිතේ බලාපොරොත්තු තියාගෙන මේ දේවල් හිතේ බැස ගන්න දුන්න මට දුක විතරයි ඉතුරු වෙන්නේ. තව තැනක තියෙනවා මේ කාමය කියලා කියන්නේ මායයට අයිති දෙයක්. මෙලොව හඳුන ගන්න යන කාමයක් ඇද්ද? පරලොව හඳුන ගන්න යන කාමයක් ඇද්ද? මේ සියල්ලම මායයට අයිති. එහෙනම් අනුන්ට අයිති දෙයක් නම් තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ පින්වත්නි. කොයි වෙලාවෙත් බලාපොරොත්තු තියාගන්න ඕන අත්හරින්න කියන කාරණේ. ඊළඟ දේශනා කරනවා තමන්ගේ ශරීරය ගැන රාග දුරු කරලා ඉන්නවා කියනවා. කැමැත්ත දුරු කරලා ඉන්නවා කියනවා. ප්‍රේමය පිපාසි දාහය දුරු කරලා ඉන්නවා කියනවා. තෘෂ්ණාව දුරු කරලා ඉන්නවා කියනවා. හරි පුදුමයි. ඒතොර ඒ වගේ හික රාග දුරු කරන්නේ කොහොමද පින්වත්නි? කයට රූපෙට තියෙන රාග දුරු කරන්නේ කොහොමද? හැමතිස්සෙම කය ආදීනවා සිහි කරන්න ඕන. මම දන්න මහත්තයෙක් ඉන්නවා. එයා උදේ හවස හැමදාම කන්නඩි ගාවට ගිහිල්ලා හිතනවා කියන මේ කය දැන් මෙහෙම තිබ්බට අනාගතේ මේ විදිහට කිසි දෙනවනේ. හැම රැලි වැටෙනවනේ. දත් වැටෙනවනේ. මේ ඔක්කොම වියපත් වෙලා ගිහිල්ලා මගේ පියාණන් යම් ස්වභාවයක සින්නවාද? මගේ සීය යම් ස්වභාවයක සිටිනවද? මම මේ ස්වභාවයටපත් වෙනව නේද කියලා උදේ හවස හැමදාම හිතනවා කියනවා. බලන්න එයාගේ හිතට එයා තමන්ගේ කය ගැන නොයැලීම ඉපදීම පිණිස යථාර්ථය සිහි කරවල දෙනවා. යථාර්ථය සිහි කරවල හිතට දෙන්න මොකද වෙන්නේ පින්වත්නි? ඒ හිත විසින් මේ කය අල්ලගන්න එක අතහරිනවා ටික ටික.
ඒ හිත විසින් මේ කය අල්ලගන්න එක අතහරිනවා. ආස්වාදි සිහි කර කර හිටියොත් මොකද වෙන්නේ? කයට තියෙන ඇල්මම තව තව වැඩි කර ගන්නවා. ආදීනව හිතට සිහි කෙරුවොත් මොකද වෙන්නේ? මේ කයට තියෙන බැඳීම හිතේ ටික ටික අඩු වෙන පටන් ගන්නවා. කය අල්ලන්නේ නැහැ. එහෙම කෙනෙක් මොකද වෙන්නේ පින්වත්නි? අසනීප වුණොත් එහෙම. හරි පුදුමයි. එහෙම කෙනෙක් අසනීප වෙද්දී හිතෙන්නේ නැහැ කියනවා අනේ මගේ ප්‍රිය කායික ස්වභාවය නැති වෙලා ගියා නේද? දුරස් වුණා නේද? අනේ මං කවද්දනම් මේ ස්වභාවය ආයි ප්‍රිය ස්වභාවයට පත් කරගන්නද? හූල්ලන්නේ නැහැ කියනවා. දැන් සමහර අය හරි පුදුමයි පින්වත්නි අසනීප වෙනකොට හඬා වැටෙනවා, කඳුළු සලනවා, දුකටපත් වෙනවා. මේ ළඟදී කෙනෙක් මාත් එක්ක කිව්වා. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ මට කිසිම මේ විදිහේ අසනීපයක් මට හැදිලා තියෙනවා. හරි පුදුමයි මට කිසි බයක් ඇති ගැනීමක් නැහැ. ඒත් මට මනුස්ස ලෝකේ සංඝෝපස්ථාන කර කර අනේ මට තා පිං ටිකක් කරගන්න නැත්තම්. සීල සම්පත්තියෙන් හොඳට මෝරා යන්නේ නැත්තම් මට මේ දේවල් ටික ගොඩක් කරගන්න බැරි වුණා. ධර්මඥානි තව ටික කලක් මට හිටියොත් වැඩිපුර කරගන්න පුළුවන්. මට ඒ පිණිස ඇරෙන්න මට මනුස්ස ලෝකේ ඉන්න කිසි අවශ්‍යතාවයක් නැහැ කිව්වා. එහෙමත් හිතන අය ඉන්නවා පින්වත්නි හරි පුදුමයි. ඒකෙනාගේ බලාපොරොත්තු තියෙන මනුස්ස ලෝකේ ඉන්නේ කොමක් පිණිසද? මේ ධර්මඥානෙ හොඳට දියුණු කරගෙන, ධර්මයේ ටික යෝනිසෝ මනසිකාරය කරපු කාලේ වැඩි කරගෙන, සීල සම්පත්තියෙන් තව ටිකක් මෝරා ගිහිල්ලා, සංඝයා උදෙසා සිව්පසෙන් තව අනුග්‍රහ කරන්න තමයි කොහොමද ජීවත් වෙන්න ඕන වෙන දෙයක් පිණිස නෙමෙයි කිව්වා. අපි ප්‍රඥාව මෝරලා මදි, සීල සම්පatti මෝරලා මදි. ඇත්තනේ පින්වත් නුවණ තියෙන කෙනෙක් එහෙම තමයි කල්පනා කරන්න ඕන. දැන් අපි අද මැරුණා කියලා මං කිසි ඇල්මක් නැහැ කියලා අපි ඊළඟ යන තැන යද්දී සීලෙන් බලවත් වෙලා නැත්තම් යෝනිසෝ මනසිකාරයෙන් බලවත් වෙලා නැත්තම් ප්‍රඥාවෙන් වැඩිලා නැත්තම් පින බලවත් වෙලා නැත්තම් එතන ගිහිල්ලත් අපි ජීවත් වෙන්නේ කවුරු විදියටද? දුබල කෙනෙක් විදියට ජීවත් වෙන්නේ. දුබල ජීවිතයක් ලැබුවට පස්සේ යාට ධර්මයේ හැසිරෙන්න තියෙන අවස්ථා මොකද? හරි අඩුයි. බාධා හරි වැඩි. හැබැයි ගුණධර්මයන් ගොඩාක් බලවත් කළ යන කෙනාට බාධා හරි අඩුයි පින්වත්නි. බාධා අඩුයි. ඒ නිසා මේ ලැබුණු මනුස්ස ජීවිතේ රැක ගන්න ඕනේ ඒ නිසයි අපි. මේ කොරෝනා වෛරස් ඉදිරියේදී පවා අපි පරිස්සම් විය යුත්තේ ඒ පිණිසයි. සීලය බලවත් කරගන්න. තමන්ගේ ධර්මඥානිතාව බලවත් කරගන්න, යෝනිසෝ මනසිකාරය බලවත් කරගන්න. තමන් සූපත් වෙලා හිටියොත් තමයි තව පිරිසකටත් ඒ වගේ දායාදයක් ලබා දෙන්න තමන්ට අනුග්‍රහ කරන්න භාග්‍ය උදා වෙන්නේ. ඒ නිසා මම මේ නුවණ තියෙන කෙනා ඒ විදිහට කල්පනා කරන්න පිළිබඳ මරණය පිළිබඳ අනවශ්‍ය බලාපොරොත්තු උපදව ගන්නෙත් නැහැ. හැබැයි මරණයට අනවශ්‍ය විදිහේ බයක් උපදව ගන්නෙත් නැහැ. එහෙම යෝනිසෝ මනසිකාරී සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. ඒතර ඒකට හැමතිස්සෙම මෙයාගේ ජීවිතේ හොඳ යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේ පින්වත්නි. කුමක් පිණිසද? කයට නොඇලුණු ජීවිතයක් හදාගන්න. කය ආදීනව සිහි කරන්න, ජරාව සිහි කරන්න, ව්‍යාධිය සිහි කරන්න, මරණය සිහි කරන්න. ඊළඟ නවසීවතික අරමුණු සිහි කරවන මේ ස්වභාවයට මේ කයපත් වෙනවා. අතීතයේ ඉඳපු රජවරු මේ විදිහට දාලා ගියා, කයවල් අතහැරලා ගියා. මට මතක එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කාලේ ඒතර භාග්‍යතුන් සර්වඥයන් වහන්සේ පිරිනුවම් පාලා මුණ්ඩරාජ කියන රජතුමා පින්වත්නි තමන්ගේ පිරිඳට පුදුම ආදරේ. මේ තරුණ බිරිඳ හදිසියෙ මිය පරලෝ ගියා. හදිසියෙ මිය පරලෝ ගියන් කොච්චර මේ රජතුමා මේ සෙනෙහසින් බැඳලාද කියන්නේ පින්වත්නි මේ දේවියගේ ශරීරය රන් දෙනක දාලා සෝඳ තෙල් පුරවලා තියාගෙන ඉන්නවා. රජකම් කරන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. පියක කියලා ආදරණීය ඇමතිවරයෙක් හිටියා සත්පුරුෂ. ඒක රහතන් වහන්සේ නමක් හිටියේ. මේ රහතන් වහන්සේ ගම්පලාත් ඉන්නවා කියලා ආරංචිලා හොයාගෙන ගිහලා මේ පණිවිඩය කිව්වා. අනේ මේ රජතුමා කොහොම හරි ආයෙ ගොඩ ගන්න ඕන කියලා. රහතන් වහන්සේ කිව්වා ආයෙ එක් කරගෙන ඉන්න කියලා. එක් කරගෙන ආවා. රජතුමාගේ ප්‍රශ්න පහයි මට මතක හැටියට ඇහුවේ පින්වත්නි. රජතුමනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කිව්වා. මේ ලෝකේ ජරාවටපත් නොවන කෙනෙක් ඉන්නවද කියලා. ඔන්න රජතුමා යෝනිසෝ මනසිකාරය දෙන්න ගත්තා. රජතුමා සිහි කළ ඇත්තනේ එන්න ජරාවටපත් වෙන්න නොවන කෙනෙක් නැහැ නේද කියලා. රජතුමනි ලෙඩ නොවන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා පොඩ්ඩක් සිහිපත් කළා මට කියන්න කිව්වා. ඇත්තනේ නං අතීතයේ හිටපු සියලු දෙනා ලෙඩ වුණා. වර්තමානයේ ඉන්න සියලු කට්ටිය ලෙඩ වෙනවා. අනාගතයේ උපදින සියලු දෙනා ලෙඩ වෙනවා. එහෙනම් අපි කොහොමද ලෙඩ නොවී ඉන්නේ?
රජතුමනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ මේ මරණයටපත් නොවන කෙනෙක් ඉන්නවද කියලා. රජතුමා ඒකට තමයි කල්පනා කරලා ඇත්ත නේද? උපදින සියලු දෙනා මැරෙනවා. අනාගතයේ උපදින කට්ටියත් මැරෙනවා. ඉන වර්තමාන ඉපදිච්ච අපිට මැරෙන්න සිද්ධ වෙනවා. ඉන මරණේ මට ගැලවෙන්න බෑ. බාහිර කිසි කෙනෙකුට ගැලපෙන්න බෑ කියලා. ඒ වගේම රජතුමනි වෙනස් නොවන ස්වභාවයටපත් නොවන දෙයක් මේ ලෝකේ තියෙනවද කියලා සිහි කරලා බලන්න කිව්වා. ඡය වෙලා යන ස්වභාවයටපත් නොවන දෙයක් මේ ලෝකේ තියෙනවද කියලා බලන්න කිව්වා. රජතුමා සිහි කරලා බැලුවා. බලද්දි සත්‍යයක්. පුදුමයි පින්වත් මේ මොහොතේම රජතුමාගේ තිබුණ ශෝක හුල් නැති වෙලා ගියා. ප්‍රඥාව පුදුම දෙයක්. පුදුම ප්‍රඥාවක් තිබුණ රජතුමාට. අවදි කරන්න කෙනෙක් නැතුව ඉඳලා තියෙන්නේ. රජතුමා අහනවා ස්වාමීනි මේ දහම්පරයය නම් මොකද්ද? රජතුමනි ඔබේ ශෝක හුල නැති කරපු නිසා ශෝක සල්ල හරන කියලා දාගන්න කිව්වා. රජතුමා ගෙදර ගියා. බිරිඳගේ දේහය දැව්වා. හොඳට නාල කියලා. හොඳට සුවසේ රජකම් කරගෙන ධාර්මික වෙන්න පටන් ගත්තා. ප්‍රඥාව තියෙනවා නම් පින්වත්නි ඔය කරුණු පහ ඇති. හිතා ඉන්නවනම්. ඔය කරුණු පහ ඇති. ප්‍රඥාව මදි ලෝකෙට ඉතින් ඕක මදි. ප්‍රඥාව මද ලෝකෙට ඕක මදි. ඒ නිසා පින්වත්නි නැති ප්‍රඥාව උපදව ගන්න ආස නම් ඉපදිච්ච ප්‍රඥාව තව දියුණු කර ගන්න ආස නම් ඔන්න ඔය කරුණු පහ සිහි කර ඉන්න. සැනසෙල්ල ඉන්න පුළුවන් කාලයක් දියුණු කළාට පස්සේ පින්වත්නි. පෙරපින් තියෙනවා නම් පොසුළු කලකින් සූපත් ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. පෙරපින් මදි නම් හැබැයි පින උපදිනෝ මේක සිහි කරනකොට පින්වත්නි. අත් නොහැර සිහි කරන්න. අත් නොහැර සිහි කරන්න ශෝක නැමැති හුල උදුරා දැමූ වචන පහක් පින්වත්නි. ශෝක නැමැති හුල උදුරා දැමූ වචන පහක්. හරි ආශ්චර්යයි. සියලු ශෝකයන් උදුරා දමන වචන පහයි මේ තියෙන්නේ. හරි පුදුමයි ඒක. ඊළඟට බුදුරජාණන් දේශනා කළා තවද බ්‍රාහ්මණේ මෙහි ඇතම් කෙනෙක් පව් කරන්නේ නැහැ කියනවා. දරුණු පව් නොකලේ වෙයි, කිලිටි දේවල් නොකලේ වෙයි. පින් කලේ වෙයි, බොහෝ සිල් රැක්කා කියනවා. බොහෝ දන් දෙනවා කියනවා. කල්යාණ මිත්‍ර ඇසුර නිරන්තර ලබනවා කියනවා. සද්ධර්ම ශ්‍රවණය නිරන්තර ලබලා ප්‍රඥාව දියුණු කරගන්නවා කියනවා. ඒ වගේ කෙනෙක් දරුණු රෝගයෙන් වැළඳලා එක්තැන් වුණාට පස්සේ මොකද වෙන්නේ? හිතෙන්නේ මෙච්චරයි කියන මම පව් කරලා නෑ. මම පින් කරලා තියෙනවා. මං කිලිටි වෙන දේවල් කරගෙන නෑ. මං දුගතිය උපදින දේවල් කරගෙන නෑ. හිතේ ප්‍රීතිය උපදිනවා කියනවා ඒ කෙනාට. මං බියට පත් වෙන දේවල් මං කරගෙන නෑ. බියෙන් ඈතර වෙන දේවල් මං බොහෝ කරගෙන තියෙනවා කියලා හිතේ රැව් පිළිරැව් දෙනවා කියනවා පින්වත්නි. හරියට අර සන්ධ්‍යා භාගේ උදා වෙන්න අර ගස් කොළන් වල වේවා පර්වතවල තියෙවා හෙවණැල්ලි මහ පොළොව යට කරන්නේ යම්සේද තමන්ගේ හිත අර තමන්ගේ ජීවිතේ කරපු මහා පින් සිටි වලින්ම සිහි වෙවි හිත යට කර ගන්නවා කියන. හරි පුදුමයි ඒක පින්වත්නි. ඒ නිසා තමන්ගේ ජීවිතවල තමන් පව් කළා වගේ නෙවෙයි එකක් තියෙන ඔය ක්‍රමයටමයි. තමන්ගේ ජීවිතවල පින් කරගත්තොත් හිතේ රැව් පිළිරැව් දෙන්නේ හිත පිනා යමින් පින්වත්නි. ඒ නිසා මේ කාලේ නිතර ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම ප්‍රචාරයේ දීමින් අනිත් අයට බණ අහන සලස්සමින් ඒ වගේම ධර්මයේ සිහි කරමින් උදේ හවස බුදුන් වන්දනා කර ඒවම සිහි කරන්න පින්වත්නි මම මේ විදියට කළා මෙහෙම දෙයක් මං අද දවසේ කරගත්තා කියලා හිතාම ඉන්න. ඒකම ඔබේ ජීවිතේ මරණ ඉදිරියේදී බය නැති, ශෝක නැති, තැති ගැනීම නැති හිතක් උපදව ගන්න අනුග්‍රහ කරනවා. ඊළඟ දේශනා කළා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ වගේම බ්‍රාහ්මණෙමි ඇතම් කෙනෙක් මේ ධර්මයේ ගැන තියෙන සැක නැති කරගෙන ඉන්නේ. ඒ කියන්නේ සතර සතිපට්ඨාන ගැන සැක නැහැ යාට. නවාරාදී බුදුගුණ ගැන සැක නැහැ. සතර බ්‍රහ්ම විහරණ වලින් හිතේ කෙලෙස් දුරු වෙනවා කියලා යාට සැකයක් නැහැ. ඒ තරමට ඒව ප්‍රගුණ කළා. එතකොට මේ කාලය ප්‍රගුණ කළාට පස්සේ පින්වත්නි ලස්සන ස්වභාවයක් හිතේ ඇති වෙනවා.
මෛත්‍රී කාලයක් පුරුදු කළාට පස්සේ මෛත්‍රී හිත වශී වෙනකොට දේශ සිතුවිලි පහළ වෙලා සුළු මොහොතක් හිතනකොට මෛත්‍රී හිත වසඟ වෙනවා. දේශයට හිත යන්නේ නැහැ. ඔහොම අත්දැකීමක් ලබන ශ්‍රාවකයෙක් හිටියොත් එහෙම ඒ ශ්‍රාවකයට මෛත්‍රී ගැන කොහොමද ඇති වෙන්නේ? නිසක බවක් ඇති වෙනවා. කරුණා මුදිතා උපේක්ෂා වඩද්දී ඒ අකුසලේ බැහැර වෙනවා Tamanටම පේනවා නම් ඒ දහම් පරයයන් හතර ගැන කොහොමද එයාට ඇති වෙන්නේ? නිසක බවක් ඇති වෙනවා. පටිච්චසමුප්පාද කාලය සිහි කරන පුරුදු වෙච්ච කෙනාට පින්වත්නි සිහි කරද්දී ප්‍රශ්නයක් ආපු වෙලාවකට එයා ඒ දහම් පරයය සිහි කරන ගන්නකොට ඒ දහම් පරයය අවිද්‍යාව නම් වූ ස්වභාවය ප්‍රකට වෙලා සංස්කාර නම් වූ ස්වභාවය ප්‍රකට වෙලා එයාගේ හිත සංසිඳවනවා නම් එයාට ඒ දහම් පරයය ගැන නිසක වෙනවා. පංච උපාදානස්කන්ධේ කාලයක් හොඳට ඉගෙනගෙන විමසලා ඉන්න කෙනාට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට ඒ විමසන්න ගන්නකොට ඒ හේතු කරන කෙලෙස් පීඩා නැතිලා යනවා නම් ඒ පංච උපාදානස්කන්ධ දහම් පරයය ගැන නිසක වෙනවා. ওই විදිහට තමයි ඕනම දහම් පරයය ගැන නිසක වෙන්නේ පින්වත්නි. හොඳට බලන්න තමන්ගේ ජීවිතේ. අන්න බලන්න නිසක වෙන ක්‍රමේ ඒ වගේ නිසක වෙන ස්වභාවයතු හිතක් හදලා නම් තියෙන්නේ. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒකින අසනීප වෙලා වැටෙනවා කියන එක තැන. හැබැයි හිත ෂෝක් කරන්නේ නැහැ කියන. පුදුමයි පින්වත්නි. මේ ධර්මයෙන් ආශ්චර්යයි. මේ ධර්මයෙන් අద్භූතයි පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඒ ශ්‍රාවක සංගරුවන් නම් ඒකාන්තයෙන් සුපටිපන්නයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ කාලේ මේ වගේ ශ්‍රාවකයෝ හිටියා. මේ ප්‍රශ්න එනවා බලන්න පින්වත්නි දැන් බොජ්ජංග හත මේ බොජ්ජංග පිරිත් ටික පොඩ්ඩක් බලන්න. දැන් ওই කස්සපත් තේර බොජ්ජංග පින්වත්නි කාශ්‍යප වේදම් නිකලිස් සුත්තමයේනේ. කාශ්‍යප මහරහතන් වහන්සේ එතකොට බොජ්ජංග දැන් රහතන් වහන්සේ නමක් කියන බොජ්ජංග පරිපූර්ණ කරගෙන ඉන්නේ. එතකොට ඒ උත්තමයන් වහන්සේලා අසනීප වෙච්ච වෙලාවකට පින්වත්නි බොජ්ජංග හත සිහි කරලා දෙනකොටම මොකද වෙන්නේ? කාලය පුරුදු කරපු දේවල් නේ පින්වත්නි. හිතේ සංවේදී වෙලා කය සූපත් කරනවා. පුදුම දෙයක් ඒක. කාලයක් වැඩුව දහමනේ පින්වත්නි. දැන් ගිරිමානන්ද සූත්‍රයේ කෙලෙස් සහිත භික්ෂුවක් අසනීප වෙලා ඉන්නවා. දසඤ්ඤා සිහි කරවල දෙනවා. අසනීපෙන් නැගී සිටිනවා. හරි පුදුමයි. අසනීපෙන් නැගී සිටිනවා. මේ ධහමක ආශ්චර්යය. මේ වගේ සුන්දර සිද්ධියක් වුණා පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලෙදී. හරි ආශ්චර්යයි. මේ ගිලාන කියන සූත්‍රයේ තියෙනවා පින්වත්නි මේ චිත්ත ගෘහපතිතුමා පින්වත්නි හොඳටම ගිලන් වුණා. චිත්ත ගෘහපතිතුමා අසනීප වෙලා දුකට පැමිණලා බලවත්ව ගිලන් වෙලා දැන් ඕන් ඉන්නවා. එතකොට පින්වත්නි පුදුම සිද්ධියක් වුණා. ආරාම වාසී දෙවිවරු, වන දේවතාවරු, වෘක්ෂ දේවතාවරු, ඖෂධ, තන, සුවිසල් වෘක්ෂට වලට අරක්ගත් දෙවිවරු චිත්ත ගෘහපතිතුමාට ඇවිල්ලා කියනවා පින්වත් ගෘහපතිතුමනි අනාගතේ සක්විති රජෙක් වෙන සිත පිහිටුවා ගන්න කියලා. සක්විති රජ කෙනෙක් වෙන සිත පිහිටුවා ගන්න කියලා දෙවිවරු ඇවිල්ලා කියනවා. දැන් මරණාසන්න වෙලාවේ එතකොට චිත්ත ගෘහපතිතුමා කියනවා ආරාම වාසී දෙවිවරුන්ට ඊට පස්සේ මේ කියන සියලු දෙවිවරුන්ට කියනවා ඒක අනිත්‍යයි නෙව. ඒක අස්තිරයි නෙව. ඒවත් අත්හැරලා යන්න ඕනෙම. එසේ එහෙම කිව්වට පස්සේ චිත්ත ගෘහපතිතුමයාගේ තුමාගේ දැන් යහළු හිත මිතුරු දැන් අන්තිම කාලේ රැස් වෙලා හිටියේ දැන් මේ. චිත්ත ගෘහපතිතුමාට අසාධ්‍ය කියලා ආරංචි වෙලා. නෑ දෑයු. ඥාතීන්ට මේක අහන්න ලැබුණා. අහලා කියනවා ආරි පුත්‍රය සතින් අය්‍ය පුත්ත උප්පට්ටේ හිමා විප්පලසි පීති. ආරි පුත්‍රය සිහිය පිහිටුවා ගන්න නිකරුණින් අන්දොඩවන්න එපා කිව්වා. ඇයි දැන් නෑදෑයන්ට පේන්නේ නෑනේ පින්වත් දෙවුරුව කියපු කතාව. ඊට පස්සේ චිත්ත ගෘහපතිතුමා අහනවා කින්නාහං වදාමි යම්මන් තුම්මේ ඒවං වදේ සති අය්‍ය පුත්ත උපට්ඨපේ හිමා විප්පල පීතිති. ඔබ කුමක් නිසාද මට මෙහිම කියන්නේ ආර්ය පුත්‍රයේ සිහිය පිහිටුවා ගන්න මේ නිකුරුණි නන්දොඩවන්න එපා කියන්නේ කුමක් නිසාද කියලා ඇහුවා. ආර්ය පුත්‍රයනි ඔබ මෙහෙම කිව්වනේ දැන්. ඒකත් අනිත්‍යයි, ඒකත් අස්තිරයි, ඒවත් ඇත්තහැරලා යන්න වෙනවා කියලා දැන් කියෝ හිටියේ. ඒක ඇත්ත තමයි කිව්වා.
දැන් මංගාවට ආවකු ආරාම වාසී දෙවිවරු. වන දේවතාවරු ආවා කිව්වා. රුක් දේවතාවරු ආවා කිව්වා. ඖෂධ තන සුවිසල් රුක්ෂවට අයක්ගත් දෙවිවරු ආවිල්ලා කිව්වා. ඇවිල්ලා මට කිව්වා ගෘහපතිතුමනි අනාගතේ සක්විති රජ කෙනෙක් වෙන්න හිත පිහිටුව ගන්න. මේ මහ මුහුද සීමා කරගත්තු මහ පොළොවම ජය අරගෙන ඔබට පාලනය කරන්න පුළුවන් දැහැමින් සෙමින්. එතකොට ආන්ගේයට මම බණක් කිව්වා ඒකත් අනිත්‍යයි අස්ථිරයි. ඒව අත්හැරලා දාන්න වෙනව නේද කියලා මම කිව්වා. ආරි පුත්‍රේනිය ආරාම වාසී දෙවිවරු වන දේවතාවරු රුක් දේවතාවරු ඖෂධ තන සුවිසල් රුක්ෂ වලට අරක්ගත් දෙවිවරු රැස් වෙවි. පින්වත් ගෘහපතිතුමනි අනාගතේ සක්විති රජෙක් වන්නට සිත පිහිටුව ගන්න මැනව කියලා ඔය විදිහට කිව්වේ කවර ප්‍රයෝජනයක් දැකලාද කියලා අහනවා. දැන් අර කටියට ප්‍රශ්න දැන් මේ මරණාසන්න වෙන ගෘහපතිතුමා කොමන විශාරද බවද්ද මේ පින්වත් ධර්මීය ආශ්චර්යය. කාමයට නොඇලුණු හිත, කයට නොඇලුණු හිතේ ආශ්චර්යය. ධර්මයේ ගැන සැක නැති හිතේ ආශ්චර්යය. හොඳට පින්දහම් වඩපු හිතේ ආශ්චර්යය පින්වත්නි. ඊට පස්සේ ගෘහපතිතුමා කියනවා ආරාම වාසී දෙවිවරුන්ට, වන දේවතාවරුන්ට, රුක් දේවතාවරුන්ට, ඖෂධ තන සුවිසල් රුක් වලට අරක්ගත් දෙවිවරුන්ට මේ විදියට හිතෙනවා. මොකද්ද? චිත්ත ගෘහපතිතුමා හරි සීලවන්තයි. කල්යාණ ධර්මයන්ගෙන් පිරී ගිහින් ඉන්නේ. ඉතින් අනාගතයේ සක්විති රජ කෙනෙක් වෙමි කියලා චේතනාව පිහිටෙව්වොත් සීලවන්ත භවයේ ඒ ආශ්චර්ය නිසාම චිත්ත ගෘහපතිතුමාගේ ප්‍රාර්ථනාව අනිවාර්යෙන් සමෘද්ධිමත් කරනවා. කුමක් නිසාද? පිරිසිදු සීලයක් තියෙන නිසා. හරි පුදුමයි පින්වත්නි. එහෙනම් පිරිසිදු සීලයට ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරන්න පුළුවන්. එහෙනම් ඔබේ ජීවිතේ ධාර්මික ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරගන්න ආස නම් කුමක්ද කරගන්න ඕන? හොඳට සිල්පද ටික රැක ගන්න පින්වත්නි. දිවි පුදා සිල් ටික රැක ගන්නට ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරනවා. මේ තමයි පින්වත්නි ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරවන උදාර පණිවිඩය. ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරගන්න ආස කට්ටිය මෙන්න මේ දේ කරගන්න. සීල සම්පatti උදාර සීල සම්පත්තියේ පිහිට ගුණධර්ම පුරුදු කරගන්න. ඊට පස්සේ දේශනා කරනවා මේ සිල්වත් කෙනෙකුගේ ඒ චිත්ත ප්‍රාර්ථනා පිරිසුදු සීලයක තියෙන නිසා සමෘද්ධිමත් වෙනවා. ධාර්මික වූ දහම් රජු ධාර්මිකව පුද පූජාවල් පවත්වනවා. ඒ කරුණ දකිමින් තමයි ආරාම වාසී දෙවිවරු, වන දේවතාවරු, රුක් දේවතාවරු, ඖෂධ තන සුවිසල් රුක් වලට අරක්ගත් දෙවිවරු රැස් වෙවි මට මෙහිම ආරාධනා කරන්න ඒ නිසා කිව්වා. පින්වත් ගෘහපති අනාගතයේ සක්විති රජෙක් වන්න හිත පිහිටුව ගන්න කියලා කියන්නේ ඒ නිසායි කිව්වා. ඕන්ට තමයි මම ඒ විදිහට කිව්වේ ඒකත් අනිත්‍යයි, ඒකත් අස්තිරයි, ඒවත් අත්හැරලා යන්න වෙනවද? මරණ මංචකේ බණ කියන ශ්‍රාවකයෝ. මරණ මංචකේ බණ කියන ශ්‍රාවකයෝ බුද්ධ ශාසනය විතරයි ඉන්නේ. මරණ මංචකේ දෙවියන්ටත් මිනිසුන්ටත් අවවාද කරන ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයක විතරයි ඉන්නේ පින්වත්නි. එහෙම ශ්‍රාවකෙක් වෙන්නේ කවදාද? තමන්ට උපස්ථාන කරන අයට බණ කියනවා, දෙවිවරුන්ට බණ කියන ශ්‍රාවකයෝ. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ ආශ්චර්ය නැද්ද පින්වත්නි? ආශ්චර්යයි. පින්වත් ඉතින් මේ චිත්තගෘහපතිතුමා ඊට පස්සේ කියනවා හරි පුදුම කාරණාවකට යෝජනා කරන මේ මරණාසන්න වෙලා ඉන චිත්තගෘහපතිතුමාට තේනහි අයිය පුත්ත අම්මේහි ඕදීහිති. අනේ ආරි පුත්තේ එහෙනම් අපිට අවවාද කරන්නකෝ කිව්වා. තස්මාතියවෝ ඒවම් සික්කිතබ්බං බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතා භවිස්සාම. ආහෙන හොඳට අහගන්නකෝ මේ කියන කාරණා තුල හික්මෙන්න කිව්වා. කොහොමද කිව්වේ? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගත භවිස්සාම. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගන්න මෙන්න මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ පින්වත්නි. අද රහතන් වහන්සේලා කියා ගන්නා මේ අය මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ කියා ගන්න අය මෙහිම බණපද කියනවාද?
මේ මරණාසන්නව ඉන්න මේ මාර්ගඵලලාභී චිත්ත ගෘහපතිතුමාගේ ආශ්චර්ය බලන්න. මොකද්ද කියන්නේ? බණක් කියන්න කිව්වන් කියනවා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්නට අවිච්ඡ ප්‍රසාදයටපත් වෙන්න නොසෙල්ලෙන පැහැදීමක් උපදව ගන්න කොහොමද ඉතිපිසෝ භගවාරහං. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන කොහොමද පහදින්න ඕන? භාග්‍යතුන් වහන්සේගේ රාගදේශ මූලින් දහස් වෙලා ඉන්නේ කියලා ඔබ තීරුම් අරගෙන පහදින්න ඕන. සම්මා සම්බුද්ධ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් සියලු දේ අවබෝධ කරලා ඉන්නේ කියලා පැහැදීමක් ඇති කරගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් විද්‍යා චරණ සම්පන්න වනසේක. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් විද්‍යා ධර්මයන්ගෙන් චරණ ධර්මයන්ගෙන් සමන්විත වනසේක. සුන්දර වූ නිවනට භාග්‍යතුන් වහන්සේ පැමිණිසේක. සියලු ලෝක භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළසේක. අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණයෙන් පුරුෂයන් දමනය කරන්න ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අනුත්තරයි කියලා. දෙවියන්ටත් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු සියලු දේ අවබෝධ කළ හේනුත් සාක්ෂාත් කළ යුතු සියලු දේ සාක්ෂාත් කළ හේනුත් දුරු කළ යුතු සියලු දේ දුරු කළ හේනුත් නිසා බුද්ධ වනසේක කියලා සිහි කරන්න කිව්වා. මේ සියලුම ගුණ දරාගෙන වැඩ සිටින එකම චිත්ත සංතානයක මේ සියලු ගුණ දරනවා නම් ඒ උත්තමයේ භාග්‍යවන්තයි භගවා ගුණේ යුක්තයි කියලා ඔහොම සිහි කර කර ඉන්න කිව්වා. නිසක බවටපත් වෙන්න කිව්වා. නිසක බවටපත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි මේ විදියට සිහි කළා ඒ ගුණ සම්පatti ටික යම් කිසි කෙනෙක් හිතින් තේරුම් ගත්තොත් ඔහුගේ හිතේ වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් හොයාගෙන යන ස්වභාවය නැතිලා යනවා පින්වත්නි. වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් හොයන්නේ නිවන පිණිස වෙන කෙනෙකුගේ අවබෝධයක් හොයන්නේ නැහැ ඔහු. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධ කරන නිසක වෙලා නැහැ කියන්නේ කොහොමද? එකිනෙකගේ පුද්ගලික අවබෝධය හොයනවා. ඒ අවබෝධය හොයන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන නිසක හිතක් ඇති වෙච්ච නැති කෙනාගේ අසරණකම. ඊළඟට කොහමද? ධම්මී අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ ගැනත් නොසැලෙන හිතක් ඇති කරගන්න ඕන. කොහොමද? ස්වාක්ඛාතයි මේ ධර්මය. මේ ධර්මිනං මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මිනං ආවට ගියාට දේශනා කරපු දෙයක් නෙමෙයි. ඒකාන්තේ මනාකොටම නිෂ්ඨාවට පත් කළ පරම සත්‍යයක් විදියටමයි මේ ධර්ම දේශනා කළ තියෙන්නේ කියලා. නිසක වෙන්න ඕන. යම් කිසි කෙනෙක් ස්වාක්ඛාතයි කියලා හොඳට තේරුම් අරගෙන අවිච්ඡ ප්‍රසාදයට පත් වෙලා නම් තියෙන පින්වත්නි ඒ හිතේ නිවන පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඇරෙන්න වෙන දෙයක් හොයන්නේ නැත. ඔබ එකිනෙක කෙනාගේ හිතේ එහෙම ස්වභාවයක් තියෙනවද බලන්න. තමන්ගේ හිතේ කිලිස් දුරු කරන්න පුද්ගලික අයගේ මතවාද හොයනවද බලන්න. එහෙනම් ඔබ ධර්මයට නිසක වශයෙන් පැහැදිලා නැහැ. නිසක වශයෙන් පැහැදිලා නම් තියෙන්නේ ඔබ සතර සතිපට්ඨාන පිළිසරණ කරගන්නවා. එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ යම් දහම පිළිසරණ කරගන්නවා. එහෙම නැත්නම් මේ තෙරුවන් ගුණ පිළිසරණ කරගන්නවා. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ විස්තර කළ යම් දෙයක් ඇරෙන්නට වෙන කිසි දෙයක් ඔබ සිහි කරන්න යන්නේ නිවන පිණිස. අන්න එහෙමනම් ඔබේ හිත නිසක වෙලා තියෙනවා. එහෙම නැත්තම් මේකත් හරි අරකත් හරි අර පොතේ මේක තිබුණ මේ පොතේ තිබුණ ඒවත් හරි බලාගෙන කියන්ගේ හිත හිතා ඉන්නවනම් ඒ කියන්නේ ඔබේ හිත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා ඔබේ හිත අවිච්ඡ ප්‍රසාදයටපත් වෙලා නැහැ. ඊළඟ තමයි සම්දිට්ඨිකයි. ඒ දහම් පිළිබඳ අවබෝධයක් තියෙන මේ ජීවිතයේදීම මේ ධර්මයේ සත්‍යයක් කියලා තේරුම් ගන්න පුළුවන් කියලා. අකාලිකයි. අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේදී මේ ධර්මයේ සත්‍යයක් කියලා තේරුම් ගන්න ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා විවෘත ආරාධනාවක් කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඕපනායකයි කියලා කියන්නේ Taman තුලට ගලපලා තමයි ඒකට මේ ධර්මය බලන්න තියෙන්නේ.
ඒක ගලපලා බලද්දි මොකද වෙන්නේ? පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤෝහි. එකිනෙක කෙනා නැන පමණින් අවබෝධයෙන් පටන් ගන්නවා. එහෙමයි මේ ධර්මයේ ගුණ සිහි කරන්න ඕන. ඒ ගුණ තුලින් නිසක බවටපත් වෙන්න ඕන. අර ධර්මයේ ස්වාක්කාත ගුණේ තියෙනවා, අරය කියපු දේ සම්දිට්ඨි ගුණේ තියෙනවා, අසවල් කියපු කෙනා කියන දේ මේ සත්‍ය බවක් තියෙනවා, මෙහිමයි කියලා කියන්න ගියොත් මොකද වෙන්නේ පින්වත්නි? ඒ කියන්නේ ඔබ තාම ධර්මයේ ගුණ පිළිබඳ අවිච්ඡ ප්‍රසාදයටපත් වෙලා නැහැ. ඊළඟට ශ්‍රාවක සංඝරත්නය ගැන කොහොමද අවිච්ඡ ප්‍රසාදයටපත් වෙන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියන්නේ රාග, දේශ, මෝහ දුරු කරන පිරිසක්, ඒ ඍජු මාවතට පිළිපන් පිරිසක් කියන තැනට ඔබ ඉන්න ඕන. ඒ වගේම ඒ උත්තමයන් වහන්සේලා තමයි මේ චතුරාර්ය සත්‍ය ආදී ගම්බීර ධර්මයන්, පටිච්චසමුප්පාද ආදී ගම්බීර ධර්මයන් අවබෝධ කරන්නේ ඒ උත්තමයන් වහන්සේලා. ඒ උත්තමයන් වහන්සේලා පිරිසිදු නිමල දහමම දෙව් මිනිස් ලෝකයට දේශනා කරනවා කියන අවබෝධය තුළ තමන් ඉන්න ඕන. ඒකට ඊට වඩා වෙනස් වෙන පිරිසක් ඉන්නව නම් පුද්ගලික මත දරන ඔබ දැනගන්න ඕන කවුද කියලා ඒ කට්ටිය. එතකොට එයත් කියන එක හරි තමයි කීකේ ඒ පස්සෙන් යන්න ගියොත් එහෙම ඔබ සංඝයා ගැන ගුණ තුලින් නිසක බවට පත් වෙලා නැහැ. ඒක ඔබේ දුර්වලතාවය. බාහිර ලෝකෙට නිඳා කිරීම නෙමෙයි මෙතන තියෙන්නේ. බාහිර ලෝකයා මනමන වාසය කිරීම නෙමෙයි මෙතන තියෙන්නේ. තමන් ගුණයන් සිහි කළා ඒ ගුණයන් ගැන නිසක බවට පත් වෙන්න ඕන. අන්න ඊට පස්සේ දේශනා කරනව කවුද මේ මරණ මංචකේ ඉන්න චිත්ත ගෘහපතියාගේ බණ. හරි පුදුමයි පින්වත්නි. ඊට පස්සේ චිත්ත ගෘහපතිය කියනවා ඒ විතරක් නෙමෙයි කියනවා. ආරි ශ්‍රාවකයා ওই විදියට තෙරුවන් ගැන පැහැදිලා මේ පවුල්වල දාන විශේෂයි දිය යුතු යමක් ඇතනම් ඒ සියල්ල සිල්වත් වූ කල්යාණ ධර්මයේ උතුමන් හා තෝරා බේරා නොබෙදා දීම වන්නේය කියා ඔය ආයුරින් හික්මිය යුතුයි කියනවා. හරි පුදුමයි එතකොට. එතකොට මේ සංඝයා කියන පිළ තෝර බේර ඉන්නේ දම්පැන් දෙනකොට. කොහොමද දෙන්නේ? දෙන්නේ ආරි මහා සංඝරත්නයට. දින කට්ටියගේ දේවල් හොයන්න යන්න එපා එතකොට. ඔබ දෙන්නේ කාටද? ආරි මහා සංඝයාට. හරි පුදුමයි එතකොට මේ උදාරි හිත පුදුම හිතක් පින්වත්නි මේ තිබිලා තියෙන්නේ. ඊතර පින්වත්නි සමහර අවස්ථාවල මේ සෝතාපට්ටි අංග කියන එක විස්තර කරන මේ ක්‍රමයටත් බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදේ, ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදේ, ශ්‍රාවක සංඝරත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේ, ත්‍යාග ගුණය. බලන්න දැන් මරණ මංචකේ ඉන්න චිත්ත ප්‍රගුරුතුමා තමන්ගේ ඥාති හිත මිත්‍රාදී සෝතාපට්ටි අංග 4 සමාදන් කළා. හරි පුදුමයි පින්වත්නි. චිත්ත ප්‍රගුරුතුමා පින්වත්නි යහළු මිතුරන් නෑදෑයෝ ලී ඥාතීන් දැන් මේ විදිහට තෙරුවන් ගුණේ සමාදන් කරවලා ත්‍යාග සම්පත්තිය සමාදන් කරවලා පින්වත්නි කලුරිය කළා. කොහේ යන්නේ නැද්ද පින්වත්නි? පින්වත්නි මේ දේශනාවට පෙර දේශනාවේ ලස්සන සුන්දර විස්තරයක් තියෙනවා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් චිත්ත ප්‍රවෘත්තිම කොහෙද ගියේ කියලා. පින්වත්නි මේ ඒ දවස්වල මේ චිත්ත ගෘහතුමාගේ පැරණි ගිහි යාළුවෙක් හිටියා අචේල කස්සප කියලා. නිරුවත් තාපසේ. එතකොට මේ නිරුවත් තාපසේ මච්චිකා සන්දේට කියන ප්‍රදේශයට ඇවිල්ලා හිටියා. එතකොට චිත්ත ගෘහතුමා අපගේ පැරණි ගිහි යාළුවෙකු අචේල කස්සප නම් නිරුවත් තවුසා මච්චිකා සන්දියට ආවා කියලා ආරංචි වෙලා හොයාගෙන ගියා. ඊට පස්සේ අහනවා හොයාගෙන ගිහිල්ලා දැන් කතාබස් කළා. වන්දනා කළේ නෑ පින්වත්නි. හරි පුදුමයි. ඒ අභිමානි තියාගෙන හිටියා. අහනවා ස්වාමීනි කස්සපේනි බන්තේ කියන වචනෙන් කතා කරනවා. පැවිදිලා දැන් සෑහෙන කාලයක් ගත වෙනවද? ගෘහපතිතුමා දැන් 30 අවුරුද්දක් වෙනවා කිව්වා. ඉතින් දැන් ওই 30 අවුරුද්ද තුල එහෙනම් ස්වාමීනි උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් වෙන උතුම් ඥාන දර්ශන විශේෂයක් කියන දැන් පහසුවෙන් සාක්ෂාත් කරලා ඇති නේද කියලා ඇහුවා. අනේ ගෘහපතිතුමනි මේ 30 අවුරුද්ද පුරාවටම දැන් තියෙන්නේ මට තියෙන්නේ මේ හෙළුවයි හිස මුඩු කිරීමයි වැලි පිස ගැනීමට ගන්න මොණ්ඩ පිළ ඇරෙන්න වෙන මට මොන ධර්මද කියලා ඇහුවා. අනේ එහෙම එකක් මට නෑ කිව්වා.
මෙහෙම කිව්වට පස්සේ චිත්තගෘහපතිතුමා අචේල කස්සප නිරුවත් තවුසට කියනවා යම් මේකින් ඔබ 30 අවුරුද්දක් නම් කාලයක් මුළුල්ලේ හෙළුවෙල්ලයි හිස්මුඩු බවයි වැලි පිහදාන මොනර පිල්ලයි හැර උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් අනේ දියුණු කරගෙන නැත්නම් අහෝ මේ කියනවා පහසුවෙන් වාසය කිරීමකුත් නැත්නම් අහෝ පින්වත ඔය ධර්මයේ මන්දර සරණ ගිය ධර්මයේ කොතරම්නම් ආශ්චර්යද පුදුම සහගතද කියලා නිකම්ම කියවුණා. ඊට හරිය කලබල වෙලා අහන ගෘහපතිතුමනි ඔබ උපාසකර බවට පත් වෙලා දැන් සෑහෙන කාලයක් වෙනවා ස්වාමීනි මම උපාසකර බවට පත් වෙලා දැන් 30 අවුරුද්දක් වෙනවා. එහෙනම් මං හිතන්නේ මේ දෙන්න එකට ඉඳලා තියෙන්නේ මං හිතන ඇයට. 30 අවුරුද්දක් වෙනවා කිව්වා. ඉතින් ගෘහපතිතුමනි 30 අවුරුද්ද කාලය පුරාට උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් හිම දිනු කරගෙන ඇති නේද? ඔව් ස්වාමීනි මං දිනු කරගෙන තියෙන්නේ කිව්වා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා ප්‍රීති සුඛය ඇති පළවෙනි ධානය මං සුවසේ උපදවාගෙන වාසය කරනවා කිව්වා. විතක්ක ਵਿਚාර රහිත ප්‍රීති සුඛය සහිත දෙවෙනි ධානය උපදවාගෙන මට ඉන්න පුළුවන් කිව්වා. ප්‍රීතිය රහිත සැප සහිත තුන්වෙනි ධානය උපදවගෙන මට ඉන්න පුළුවන් කිව්වා. පිරිසිදු උපේක්ෂාව සහිත හතරවෙනි ධානයට පැමිණලා මම වාසය කරන කෙනෙක් කිව්වා. ස්වාමීනි මං කැමති තාකල් වාසය කරනකො මේ ධාන හතරේ. ඊට පස්සේ කියනවා ඉතින් යම් මේකින් භාග්‍යතුන් වහන්සේට කලින් මං කලුරිය කළොත් භාග්‍යතුන් වහන්සේ මං පිළිබඳ මෙහිමයි කෝ කියන්නේ චිත්ත ගෘහපතිතුමා යම් කෙලෙස් බන්ධනයකින් මේ ලෝකෙට ආපහු එනවනම් එබඳු සංයෝජනයක් ඔහු තුල නැහැ කියලා එහෙනම් කොහොමද දල් තියෙන්නේ අනාගාමී වෙලා පින්වත් පුදුම ආශ්චර්යයක් එහෙම කිව්වොත් ආශ්චර්ය නෑ කිව්වා අද කාටද මේ වගේ අභිමානවත් වචන කියන්න පුළුවන් පුදුම යුගයක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ ආශ්චර්යයි අපිට ඉතින් මේ සුළඟවත් වද්ද ගන්න පුළුවන්කම තිබ්බොත් ඇති පින්වත්නි මේ වගේ යුගයක එහෙම කිව්වට පස්සේ අචේල කච්චප නිරුවත් තවුස පින්වත්නි චිත්ත ගෘහපතිතුමාට මෙහෙම කියනවා අහෝ පින්වත මනවින් දේශනා කරපු ධර්මයක් නෙමේ කාන්තේ මේ තියෙන්නේ ආශ්චර්යයි පුදුම සහගතයි යම් මේකින් සුදුවත් හඳින ගිහි ශ්‍රාවකේ කොච්චර උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් තුල ඉන්නවනම් ගෘහපතිතුමනි මේ ධර්ම විනය තුල මාත් පැවිදි බව ලබා ගන්න උපසම්පදා බව ලබා ගන්නවා කියලා පින්වත්නි හරි පුදුමයි ඊට පස්සේ අචේල කස්සප නිරුවත් තාපසයා චිත්ත ගෘහපතිතුමා විසින් ස්ථවිර භික්ෂුන් වහන්සේලා ගාවට එක් කරගෙන ගියා. හරි පුදුමයි පින්වත්නි පැවිදි කළා උපසම්පදා කළා සුළු කලයි නිකලෙස් වුණා. මේ බුද්ධ ශාසනය ආශ්චර්ය බලන්න. මේ ධර්මයේ ආශ්චර්ය බලන්න. ඒ නිසා පින්වත්නි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධ ගැන සැක කරන්න එපා. මේ සතර සතිපට්ඨානෙමයි නිකලෙස් මුනිවරු බිහි කළේ. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්ගෙන්මයි නිකලෙස් මුනිවරු බිහි කළේ. එදා පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කර පළවෙනි දේශනාව යම් විදියකට යම් කෙනෙක් පුරුදු කරනවද මේ සියල්ල ප්‍රගුණ වෙනවා පින්වත්නි. අපි දහම් කැඩපතේ ඔබට කියලා දුන්නේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ මේ වැඩපිළිවෙල යම් කෙනෙක් පුරුදු කරනවා මේ විදියට මේ සියල්ලම ප්‍රගුණ වෙනවා පින්වත්නි ආශ්චර්යයි. සැක ඇති කරගන්න එපා. සැක ඇති කරගන්න එපා. ඉතින් බලන්න එතකොට දැන් බලන්න අපි දැන් කතා කරන්නේ හිටි ජානුසෝනී සූත්‍රය. ජානුසෝනී බ්‍රාහ්මණය පින්වත්නි මේ මරණ ඉදිරියේදී බය නොවන තැති නොගන්න මේ කරුණු හතරෙන් යුතු පුද්ගලයා ගැන කියද්දී කවුද? කාමයන්ගෙන් විතරාගී පිපාසය නැති පුද්ගලයා. රූප කය ගැන පිපාසයක් නැති පුද්ගලයා. හොඳට පින් කුසල් දහම් වඩ පුද්ගලයා. ඒ විතරක් නෙමෙයි කවුද? ධර්මයේ ගැන සැක සංකා නැති කරගත්ත පුද්ගලයා. මෙන්න මේ කියන කෙනා මරණ ඉදිරියේදී එයාගේ හිතේ තැති ගැනීම ඇති වෙන්නේ නැහැ. දැන් අර බලන්න චිත්ත ගෘහපතිතුමා. ඉතින් ඒකට පින්වත්නි අපේ ජීවිතේ අඩිතාලම අපි ටික ටික දා ගන්න ඕන. මෙහෙම කිව්ව විතරයි පින්වත් ජානුසෝනීය බ්‍රාහ්මණික ඒ වෙනකොට තිරුවන් සරණේ පිහිටලා හිටියේ නෑ. ජානුසෝනීය බ්‍රාහ්මණය කියනවා ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අద్භූතයි ස්වාමීනි අටහරූප දෙයක් උඩට හැරෙව්වා වගේ එක් කරුණම ප්‍රමාණවත් වුණා
දිවි හිමියෙන් තෙරුවන් සරණ යන්න පින්වත්නි. ඒ කරුණම ප්‍රමාණවත් වුණා. දැන් අද ඉන්න අයට නම් මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? දැන් මේ බණපදේ මදි නිසක බවටපත් වෙන්න. ඒ බණපදේ මදි නිසක බවටපත් වෙන්න. ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා හඳුනගන්න මේ බණපදේ මදි. එච්චරම තම තමන්ගේ ඥානවන්ත ගැන තමන්ට තීරුම් ගන්න පුළුවන් එතකොට. ඊට පස්සේ මේ ජානසෝනී කියන ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා, දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විදියට සලකනසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දුන්නා. එහෙම ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයේ සිටියා. අදටත් යම් යම් ප්‍රමාණයකින් සිටිනවා. එහෙම ලෝකේ බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන වලට පහර ගහමින් දසබල ඥානයන්ට පහර ගහමින් තමයි අද විවිධ ප්‍රලාප පුද්ගලික මතවාද සමහර අය කියන අභිධර්මයේතරව ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. තව සමහර කට්ටිය නිඳා කරනවා මේ සූත්‍ර කියලා කියන්නේ හරියට බෙහෙත් තුණ්ඩු වගේ කෙටියෙන් ලියපුවා කියලා. මේ විදිහට අපහාස කරන චරිත බිහි වුණේ මට තේරුම් ගන්න පුළුවන් පින්වත්නි කුමක් නිසාද කියලා. ඒ අයගේ ඥානවන්තකම ගැන අපිට තේරුම් ගන්න පුළුවන් එතකොට. ඒ අයගේ ඥානවන්තකම ගැන. ඒ නිසා ඔබත් ඒ වගේ පුද්ගලික ප්‍රලාප මේ කියනකොට ඔබ සැලකිලිමත් වෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන වලට නේද පහර ගහන්නේ. මේ සම්බුදු බණපදයක් ඉවර වෙදී සම්බුද්ධ දේශනාව ඉවරදී නිකලෙස් වුණා නම් එහෙනම් ඒ නිකලෙස් කරන පරියායක් ඒ සෑම තැනකම තියෙන පින්වත්නි. තම තමන්ගේ අඥානකම තම තමන්ගේ සංසාරේ සීල සම්පත්තිය ගුණ සම්පත්තිය අඩුකම ඒක වෙනම කතාවක්. එහෙනම් තමන්ගේ අඩුව තමන් තේරුම් ගන්න ඕන. තමන් ධර්මයේ ගැන සැක ඇති කරගෙන දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුලක් ධර්මයේ ගැන සැක ඇති කරන කෙනෙක් බවට පත් වෙන්න එපා පින්වත්නි. ඉතින් ඒ නිසා මේ අද රැස්වුණු උදාාර පින සසර පුරා තමන්ගේ ජීවිතේ ධර්මාලෝකයෙන් ප්‍රඥාලෝකයෙන් ආලෝකමත් කරගෙන සසර දුක් දුරු කර ගැනීම පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉස්වැටිය කෝවාන තෝරයාය යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා ශ්‍රියානී තිලකරත්න මෙනවිය විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙන 2019 සැප්තැම්බර් මාස 15 වන දින මිය පරලොව ගිය ඉස්වැටිය කෝවාන තෝරයා ලිපිනේ විසු ආදරණීය ප්‍රේමාවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස කියලා. ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් විස්කන් දේව්පුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැමැති සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජය ආලවක දෙවියන් ජනවසබ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහවත් ගිහි පිරිසට සලසා දිත්වා දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මේ මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නෙට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙනී සුබෝධිනායක ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා.
ධර්ම අවබෝධයේ පිණිස මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ඒ පින්වත් සියලු දෙනා නමින් 2018 නොවැම්බර් මාස 29 වන දින මිය පරලෝකීය ආදරණීය සුනිල් පියාණන්ට වසර 20කට පෙර මිය පරලෝකීය කෝප්‍රල් සරත් වික්‍රමතිලක ආදරණීය සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ඉස්වැටියේ කෝවාන තෝරයාන් ලිපිනේ පදිංචි ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකා ශ්‍රියානි තිලකරත්න පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රියානි තිලකරත්න දියණිය ප්‍රසාද් කුමාර පුතණුවන් ශ්‍රියානි වීරගී ලේලිය මේනා දුලින මුණපුරා පිනිඳු පින්සර මුණපුරා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දැනට හදිසි අනතුරකට පත්ව සිටින ධර්මදාන සමාජිකා ශ්‍රියානි තිලකරත්න දියණියට උපස්ථාන සිදු කරන ආඩියම්බලමේ පදිංචි සුනිල් පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාට උපස්ථාන කරන හිතමිතුරු සියලු දෙනාට දුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ සැලසේවා. යටියන පදිංචි නන්දාවති මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට ඒ වගේම නොරටෙල් ආයතනයේ අංක 65 සේවා අංශයේ සේවය කරන සියලු දෙනාට ගුරු දෙමව්පියන් සහ හිතමිතුරු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරස හේතුවෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.